අද 2021 අප්‍රේල් 24 සෙනසුරාදා සිරස්තල පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීමේ චෝදනා මත රිෂාඩ් හා සොයිරු රියාජ් අත්අඩංගුවට පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරේ. අද ආසාදිතයන් 826ක් මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලක්ෂය පණි. නව ප්‍රභේදය වැළඳුනොත් රෝහල්ගත වීමටත් පෙර නියුමෝනියාව. රෝගියා එන්නේ අපිට හුස්ම ගන්න බැරි වෙලාම. පිට තුන්වන දිනටත් ඉන්දියාවේ ආසාදිත ගණන 3 ලක්ෂය පණි. රෝගීන්ට ඔක්සිජන් සිංගප්පූරුවෙන්. බර අඩු කර මිල වැඩි කළ ගෑස්. අඩු පරිමාවක් දීලා එම මුදලට දැන් පුළුවන් 20ක් වගේ තමයි. ඉලෙක්ට්‍රෝ සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සම්පූර්ණ වග කියන්න. දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්. ධනංජය සමග එක්ව ත්‍රිත්ව ශතක සබඳතාවකුත් පවත්වයි. Sirena Prime Time with Srimani Yapa and Anuj Karunaratne. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීය පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබල දීම සහ සමදතා පැවැත්වීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් අද අලියුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගය ලබාගෙන තිබෙනවා. The big story. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහන් ප්‍රේමරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අද අලුයම 2ට පමණ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබුණා. කිසිද ඔය මානසික ඔය මිනිස්යන් වට දරුවෝ ඉන්නවා. මගේ දරුවෝ ඉන්නවා. මම නෝනා ඉන්නවා. ආගම කියන කාලේ මේක මට මම අද උදේ පාර්ලිමේන්තුවේ හිටියේ. හවස 5 මාසට පාර්ලිමේන්තුවේ ඉඳලා ආවේ. මේ වෙලාව 100ක් කරගෙන ඉවිල්ලා එල්ටිටි ප්‍රභාකරන් හල්ලනවා. හා? බෙගෙම්. චතහදිසුනේ මොකද දන්නේ ගෝන්සලට? එන්නේ කිවනවා එනවනේ. මේක තමයි පාරක් ආවනේ. මුළුනාලුම් පාර්ලිමේන්තුවල ඉරඳ පොළොදු. එහිදී අත්අඩංගුවට ගැනීමට පෙර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයා වන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ වක්ත නිකුත් කර තිබුණා. ශීඩී කුපුරාම වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවද? කතානායක දැනුවත් කළාද කියලා මම ඇහුවා. ඊයේ දවසේ මම පාර්ලිමේන්තුවේ හිටියේ. මම ගැන කිසි දෙයක් කතා වුණේ නැහැ. අලුයම 2:30ට 3ට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් ඇවිත් යන්න ලෑස්ති වෙන්න කිව්වා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම පක්ෂ නායකයෙක්. ඒ නිසා මාව අත්අඩංගුවට ගන්නව නම් කතානායක දැනුවත් කරලා ඉන්න ඕනේ. මම ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා. එයාලා උත්තර දුන්නේ නැහැ. මට මොන විදිහේ චෝදනාවක් ගොනු කරයිද කියලා මම දන්නේ නැහැ. මම වැරදි කරලා නැහැ. මම පව් කරලත් නැහැ. මගේ අත් පිරිසිදුයි. අල්ලා කවදාවත් එයාලව අත්හරින්නේ නැහැ. පඩේත අල්ලා අවගලේ ඔරබෝදුම් සුම්මා වඩ මාටන් පසුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන්ට ආධාර හා අනුබල දීමේ චෝදනා මත රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් මහතාද එම චෝදනා මත වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මීට පෙරද පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගය මත රඳවාගෙන ප්‍රශ්න කළ අතර පසුව ඔහුව සාක්ෂි නොමැති බව පවසමින් නිදහස් කර තිබුණා. කෙසේ වෙතත් අද අලුයම අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දහවල් රැඳවුම් නියෝගය ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී මේ විමර්ශන දීර්ඝ වශයෙන් කරගෙන යාමට ත්‍රස්තවාදයේ පැලැක්වීමේ පනතේ 9.1 වගන්ති ප්‍රකාරව තවදුරටත් රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. එවැනි රැඳවුම් නියෝගයක් දින 90ක කාලයක් සඳහා ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යම් ඝාතකීන් ස්වයං ඝාතකීන් පුද්ගලයින්ට මෙවැනි ඝාතන සිදු කිරීමට
යම් ආකාරයකින් මුදල් ලබා දුන්න ආකාරයන් පිළිබඳව විමර්ශකයින් විසින් සිදු කරනු ලැබුවා. ඒවැ ප්‍රතිඵලයක් හැටියට විවිධ කරුණු අනාවරණය වුණා. විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම් ඒ වගේම බැංකු ගිණුම් වලට ලැබුණු මුදල්, බැංකු ගිණුම් වලින් බැහැර කරන ලද මුදල්, පුද්ගලයින්ට චෙක් පත් ආදිය ලබා දීමෙන් බැහැර කරන ලද මුදල්, යම් යම් ආයතන වලින් සිදුවෙච්ච මූල්‍ය උවමාරු මේ සියලු කරුණු ඉතා සූක්ෂම ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ පාස්කු ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ. මේ අතර රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරයා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ සාධාරණ කරුණු දැක්වීමකින් තොරව එම දෙපළ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බවයි. ඔවුන් දෙදෙනා පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් බව සනාථ කිරීමට සාක්ෂි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාව වාර්තාවෙන්ද අනාවරණ කරගෙන නොමැති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන ඌමනා මත සිදු වූවක් ලෙසින් සලකන බව එම නිවේදනයේ සඳහන්. මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙලෙස කරුණු පැහැදිලි කළා. ගරු කතානායකතුමාගෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය කරන අනුමැතිය ලබාගෙන තියෙනවා. මොවුන්ව අත්අඩංගුවට ගන්න ලැබුවේ පාස්කු ප්‍රහාරයට අදාළවම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ස්වයං ඝාතකයින් සමග සම්බන්ධතාවයන් පවත්වමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය මුදල් උපයා ගැනීමට ආධාර අනුබල දුන් බවට සාක්ෂි වලින් කරුණු අනාවරණය වී තිබෙනවා. පොලිසිය විසින් දිගින් දිගටම කරන විමර්ශන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස සනාථ වූ පසු මෙසේ වරින් වර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලබන බවත් ප්‍රකාශ කළ යුතු වේ. මෙරටින් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවේ ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයින් 826ක් හඳුනාගත් බවයි. අද දිනේ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගියා. ඉකුත් පෙබරවාරි 12 වෙනිදායින් පසු පළමු වරට ඊයේ දිනේ මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 900 ඉක්මවා ගියා. ඊයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 969ක්. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 251ක්. එම දිස්ත්‍රික්කයට අයත් කුලියාපිටිය, පන්නල, නිකදළුපොත, කුරුණෑගල, පොල්පිටිගම සහ අඹන්පොළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වුණා. දෙවනියට වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 236ක්. ගම්පහ දිස්ත්‍රික්කයේත් දිවුලපිටිය, මැල්ලවගෙදර, අත්තනගල්ල, වත්තල සහ ජාඇල යන ප්‍රදේශවලින් ඊයේ වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඉන්පසු වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ආසාදිතයන් 194 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ අතර පිළියන්දල, පන්නිපිටිය, මුල්ලේරියාව, පාදුක්ක සහ ගල්කිස්ස යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් හඳුනාගනු ලැබුවා. ඊයේ දිනේ මෙරට තුල සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 12439ක්. පහුගිය දින කිහිපෙදී තාමත්ම සීග්‍රේන් රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් මේ තත්ත්වය යටතේදී මේ විශේෂයෙන්ම සිදුවන්න පුළුවන් වන්නේ මේ වෛරසයේ තියෙන හැසිරීමේ චර්යාව වෙනස් වීම. ඒකට ප්‍රධානම හේතුව වන්නේ ප්‍රභේදයන් වල තියෙන වෙනස්කම්. මේ නිසා අපිට සිදු වෙනවා අකමැත්තෙන් හෝ පිළිගන්න අපේ රට තුළ වුණත් COVID-19 රෝගය ඉදිරි දවස්වල ව්‍යාප්ත වීම සීග්‍රෙන් වැඩි වෙන්න පුළුවන් කියලා. දිගින් දිගටම ඉතාමත්ම සීග්‍රෙන් සහ වේගවත් රෝගීන් ප්‍රමාණය වාර්තා වෙන්න පටන් ගත්තොත් අපිට අපේ රෝහල් වල තියෙන ධාරිතාවය ඉක්මවා ගියොත් ඒ ඛේදවාචකයක් වෙනවා. තවන ආසාදිතයින්ගේ ඉතාම ඉහළ ප්‍රතිශතයක් තරුණ අය. ඒ වගේම එක ආසාදිතයෙකුගෙන් පැතුරුණු සංඛ්‍යාව ඉතාම වැඩි. විශේෂ ආසාදිතයෙකුගෙන් තවත් ඒ නිවසේ හෝ ආශ්‍රිතයින්ගේ 5 දෙනා හෝ 6 දෙනා වෙන විශාල සංඛ්‍යාවකට රෝගය පැතිරෙනවා කියලා පේන්න තියෙනවා. ඒ වගේම විශේෂඥයෝ මත ප්‍රකාශ කරන විදිහට දැනට වාතය මගින් බෝවිය හැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා මේ කරුණ වලින් අනාවරණය වෙනවා. එනිසා මේ සතියන්තය ඉතාමත්ම අවදානම් දැනට පවතින රෝගීන් නොයෙකුත් ප්‍රදේශවල අපි හඳුනාගත් රෝගීන් එලිමහනේ සැරිසරනවා. මේ අවදානම වළක්වා ගැනීම සඳහා දැනට සංචරණ නීති හෝ යම් රටාකලු දැමීමක් කර නොමැති නිසා මේ අවදානම වළක්වා ගැනීමේ හැකියාව 100%ක්ම තියෙන්නේ පොදු මහ ජනතාවට. මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් මෙරටින් වාර්තා වීමෙන් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගියා. මිය ගොස් තිබුණේ නිට්ටඹුව, වත්තල, පන්නිපිටිය සහ මහරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. ඒ අතර වත්තල පදිංචිව සිටි 18 හැවිරිදි තරුණියක් දෙවනවා. ඇගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වයයි.
මේ අතර අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයන් 826ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. මොකද මේක ඉතාමත්ම වැදගත් ඉතාමත්ම අවදානම් අවස්ථාවක් විදිහට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දකිනවා. අපි ඇත්තම මේ අවදානම් අවස්ථාව රජයේ ඉහළම ස්ථානවලට දැනුම් දීලා තියෙනවා. මේ ගැන ඉතාමත් සැලකිල්ලෙන් කටයුතු කරන්න ඕනේ කියන එක. ආර්ථිකය මීට වඩා මෙහෙම නෙමෙයි. නැතිම වෙන ගානට නැති වෙන්න පුළුවන් මේක දරුණු විදියට පැතිරලා ගියොත්. අපි මේ වෙලාවේ අවධාරණයෙන් මං කියලා සිටින්නේ අපි මෙතන රෝහල් වල තියෙන පහසුකම් ඇඳන් ගන්න ICU ඒවා ඔක්සිජන් ඒවා ඔක්කොටම අපි ලෑස්තිනා වගේම මෙතන කරන්න ඕනේ මේ කැප් එක වහලා දාන එක. දැන් තව දුරටත් පැතිරීම පාලනය කරන්න. මොකද ලංකාව වගේ පොඩි රටකට මේ කැප් එකක් අරගෙන මේක මේ පොඩි රෙදි කැලි දාලා ස්පොන්ජ් දාලා මොප් කර අපිට ඒ වැඩේ කර මේ සත්කාර සේවාවන් කරන්න බෑ අපිට. මේ තුන්වෙනි රැල්ලක් අපි මොකද ඇත්තටම අපි ඉන්නේ දැන්? ඇත්තෙන්මම ඔව් අපි තුන්වෙනි රැල්ලේ පටන් ගන්නත් ඇවිල්ලා දැනට. තිස්සමහාරාම ජූල්පල්ලම් ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූ ආසාදිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයින් වූ 25 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු කෙරුණා. ඒ අනුව අලුත් අවුරුද්දට පෙර දිනක මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට තිස්සමහාරාමේ රෝගියෙකු බැලීම සඳහා පැමිණි පිරිසකගෙන් වෛරසය ආසාදනය වන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. ඒ අනුව ගෙවුණු දින දෙක තුළ තිස්සමහාරාම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 29ක්. මෙවැනි පසුබිමක තිස්සමහාරාමයට පැමිණීමෙන් වළකින ලෙස තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කළුතර අධිකාරී ගොඩ කොස්සේන ප්‍රදේශයේ 53 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. අලුත් අවුරුදුදා එහි නිවසක පැවති සාදයකට එම පිරිස සහභාගී වී කැටගැසීමේ ක්‍රීඩාවේද නිරත වී ඇතැයි වාර්තා වනවා. ආසාදිතයන් අතර පාසල් ළමුන් ප්‍රවාහනය කරන රියදුරෙක් සහ සහායිකාවක්ද සිටින අතර ඔවුන් පසුගියදා අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ප්‍රදේශයේ ළමුන් පාසල් වෙත ප්‍රවාහනය කර තිබුණා. ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට නියමිතයි. මෙහිදී සාම්පල් අපි 99ක් PCR පරීක්ෂණය කරනවා. එයින් අද 63ක් අද පොසිටිව් වෙනවා. පාසල් වෑන් රථ රියදුරෙක් සහ ඇයගේ සහායිකාව රෝගය වැළඳිලා තියෙන නිසා අපිට වෑන් රථේ ගමන් කරපු දරුවන් විශාල ප්‍රමාණයක් අද හඳුනා ගන්න පුළුවන් වුණා. කළුතර දකුණ පොලිසිය සහාය ඇතිව අපි ඉක්මනට නිරෝධානය කිරීම සහ ඔවුන්ව PCR පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව අද පස්වරු 6 සිට අධිකාරී ගොඩ ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පොල්හෙන සහ පොල්වත්ත යන ග්‍රාම සේවා වසම් දෙකෙන් කොවිඩ් ආසාදිතයන් 48 දෙනෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ ගම්මාන 3කට පිවිසෙන මාර්ග වසා දමා සංචරණ සීමා පනවා තිබෙනවා. එම ප්‍රදේශයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වූ පිරිස් අද PCR පරීක්ෂණයට ලක් කෙරුණේ පොල්හෙන අක්කර 5 පොදු ක්‍රීඩාංගණයේදී. කෑගල්ල බාලිකා විද්‍යාලයේ 5 වසර සිසුවියකට අසනීප තත්ත්වයක් හේතුවෙන් කෑගල්ල මහරෝහලේදී සිදු කළ PCR පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. එනිසා ඇගේ පන්තියේ සිටි සිසුවියන් 50 දෙනෙකු ගුරුවරිය සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා. දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ඉලුක්තැන්න ග්‍රාමයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණවලදී 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් වීම හේතුවෙන් එම ගම්මානයේ හුදකලා කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව අහඹු පරීක්ෂාවේදී කොවිඩ් වැළඳී තිබූ ප්‍රතිශතය 90%ක්. 10 දෙනෙක්ගේ PCR කරලා ඉතින් 9 දෙනෙක් පොසිටිව් වෙලා තිබෙනවා. දැරණියගල ඉලුක්තැන්න ග්‍රාමය හුදකලා කිරීම සුදුසු බවට අපි ජාතික කොවිඩ් මර්ධන මධ්‍යස්ථානය වෙත තොරතුරු ලබා දුන්නා. ඒ වගේම හෙට දින පොළත් තාවකාලිකව හෙට දිනට අත්විඳවන්න. ත්‍රිකුණාමලයේ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන් 14 දෙනෙකුගෙන් 5 දෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ 5 දෙනාවලින් එක්කෙනෙක්ට වැක්සිනේෂන් උත් කරලා තියෙනවා දැන්. ගෙවුණු දින 3ක කාලයේදී කහතුඩුව ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 27 දෙනෙකු වාර්තා වී තිබුණා. එම ප්‍රදේශයේ පසුගියදා පැවති ආමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පිරිසකගෙන් 12 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා. ඒ අනුව ආමංගල්‍ය උත්සවයට සහභාගී වූ 100 දෙනෙකු පමණ පිරිසක් අද දිනේ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කෙරුණා. මෙහිදී විශේෂයක් දකිනවා අපි මේ 54 දෙනා අතරින් බහුතරයක් තරුණ රෝගීන් වීම තරුණ ප්‍රජාව අතර මේ වෛරසය ටිකක් වැඩියෙන් පැතිරෙනවා දෝයි සැකයක් දකිනවා මේ දත් එක්ක බලනකොට. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කළ PCR පරීක්ෂණ 112කින් 65 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජයසුන්දර මහත්මිය සඳහන් කළා. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 58ක්.
PCR පරීක්ෂණ 112ක් සිදු කරා. ප්‍රතිඵල අතුරින් 112න් 65 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. මම හිතන්නේ මාසයක දරුවෙක්ගේ ඉඳලා වැඩිහිටි සියලුම දෙනා දක්වා පොසිටිව් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි පසුගිය දින 5 ඇතුළත එම කොට්ටාශයේ PCR පරීක්ෂණ 164ක් සියල්ලම සිදු කරලා තියෙනවා. ඒ 164න් 97 දෙනෙක් මේ වෙනකොට ආසාදිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. පාසල් වයසේ දරුවන් සෑහෙන ප්‍රමාණයක් මේකට ගොදුරු වෙලා තියෙනවා. පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අනුරාධපුර පූජා භූමි වන්දනා සඳහා මේ සතියන්තයේදී නොපැමිණෙන ලෙස මහා සංඝරත්නය සහ එම පළාතේ ආණ්ඩුකාරවරයා ඊයේ මහජනයාගෙන් ඉල්ලා සිටියද බොහෝ ජනකායක් අද දිනේත් අනුරාධපුර පූජා නගරයේ වෙත රැස්ව සිටිනු දක්නට ලැබුණා. මෙලෙස පැමිණි පිරිස් අතරින් අහමු ලෙස තෝරාගත් පිරිසකට PCR පරීක්ෂණ 50ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50ක් සිදු කරනු ලැබුවා. ඉන් ඇන්ටිජන් පරීක්ෂාවේදී නිකවරටියේ සිට පැමිණි වන්දනා නඩේක ප්‍රධානියාට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වුණා. මේක සුළු කොට සලකන්න එපා. මේ වඳින්නේ, පුදන්නේ, පූජාවන් පවත්වන්නේ, සාද පවත්වන්නේ ජීවත් වෙලා. අන්තිමේට වෙලා නැත්තේ ජීවත් වීම නම් වැඩක් වෙන්නේ නැහැ. වන්දනීය, පූජනීය වූ මේ සුද්ධ වූ බුද්ධ භූමියට මහා ජනතාවක් එක් රැස් වුණා. හැබැයි අපි දැක්ක ඒ ජනතාව තුළ කිසිදු මේ ආරක්ෂක වැඩපිළිවෙලක් වගකීමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම ජනතාව තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්නට එනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදමින් ඒ කටයුතු වල නිරත වෙන ලෙස සිහිපත් කරනවා. අපි දැක්ක අද උදෑසන සිට අප කෙතරම් එපා කිව්වත් අටමස්ථානයේ සහ අනුරාධපුර වන්දනාව සඳහා ඒ වගේම සංචාරය සඳහා ඊටාම විශාල පිරිසක් පැමිණෙනු අප දිටුවා. ඉතින් මේ තත්ත්වය ඊටාම නරක පූර්වාදර්ශයක්. අපි ආරක්ෂක අංශවලත් සහයෝගය අරගෙන ඒ වගේම අටමස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයේ අවසරය ඇතිව මම හිතන්නේ අටමස්ථානයේට සහ අනුරාධපුර ආශ්‍රිත ප්‍රදේශයට ජනතාව පැමිණීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. මේ අතර පවතින කොවිඩ් අවදානම මැද්දේත් සති අන්තයේ විශාල ජනකායක් නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙමින් සිටිනවා. නුවරඑළිය නගර සභාව මේ මාස 30 වෙනිදා දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමීව පවත්වනු ලබන ක්‍රීඩා තරග නැරඹීම සඳහා මෙලෙස විශාල පිරිසක් එක්රැස් වන බවයි වාර්තා වන්නේ. මේ අතර අද දිනේත් ජනතාව මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේද යන්න සොයා බැලීම සඳහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විවිධ නගරවල නිරීක්ෂණයන් සිදු කළා. එක්කක් දාලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ජනතාව නිසි අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේද යන්න පිළිබඳව බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයකදී අද පරීක්ෂා කිරීම සිදු කෙරුණා. ඔබ පොදු ස්ථානයක එවැගේම පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන අවස්ථාවේදී මුහුණු ආවරණ පැළඳිය යුතුයි. එසේ නොපැළඳ යම් කෙනෙක් සිටිනවා නම් ඔවුන්ට සිරදඬුවමකින් සහ රුපියල් 1000ක දඩමුදලක් නියම කිරීමේ දඬුවම් කිරීමේ හැකියාව ගරු අධිකරණයකට තිබෙනවා. මෙරට ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෛරස් ප්‍රභේදයේ ආසාදනය වූ විට රෝග ලක්ෂණ පෙන්වීමටත් පෙර නියුමෝනියා තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇති මෙව නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. COVID-19 වෛරස ප්‍රභේදය මෙරට පළමු COVID රැල්ලට හා දෙවැනි රැල්ලට සාපේක්ෂව ශීඝ්‍රයෙන් පැතිර යනවා. මීට පෙර මෙරටින් හඳුනාගනුණු ප්‍රභේදමෙන් නොව නව වෛරස් ප්‍රභේදය වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇතැයි විශේෂඥයින් පෙන්වා දෙනවා. ඒ අනුව නව වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මුඛ ආවරණයක් නොමැතිව තමන් සිටින පරිසරයට මුදාහරින වෛරස් ප්‍රමාණය පැය 1කමාරක් පමණ එහි පවතිනවා. අදාළ කාලය තුල එම පරිසරයට මුඛ ආවරණයක් නොපැළඳ පැමිණෙන පුද්ගලයෙකුට එම කාලය තුල වෛරස් ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා වාතයනුත් බෝ වෙනවා කියලා. ඒ කියන්නේ දැන් මම ආසාදිතයෙක් නම් මම මාස්ක් එකක් ගලවලා මේ අවස්ථාවේ මම කතා කරොත් එහෙම මේ වාතයේ මේ වෛරසය පැයකමාරක් විතර තියෙන්න පුළුවන්. එතකොට මම විනාඩි 10 මෙතන එළියට ගිහිල්ලා ඒ අතරතුර තව මාව කවදාකවත් හම්බෙච්ච නැති පුද්ගලයෙක් මෙතන ඇවිල්ලා
ගිහිල්ලා මාස්ක් එක ගලවලා ටිකක් වෙලා හිටියොත් එහෙම ඒ වෛරස් ටික ඒ පුද්ගලයාගේ ආශ්වාස කරනවා. ඉතින් එතකොට ඒ පුද්ගලයා මාව හම්බුන් නැති වුණාට කවදාවත් එම පුද්ගලයාට එම වෛරසය හැදෙන්න පුළුවන්. ඒකින්ද තමයි මාස්ක් දැමීම ඉතාමත්ම වැදගත්. එමෙන්ම මීට පෙර පැවති කොවිඩ් වෛරස් ප්‍රභේද එක් අයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට ආසාදනය වුවද නව ප්‍රභේදය එක් අයෙකුගෙන් අවම වශයෙන් තවත් 5 දෙනෙකුට පමණ ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවට හඳුනාගෙන තිබෙනවා. මීට පෙර පැවති කොවිඩ් ප්‍රභේද ආසාදනය වූ විට උණ, කැස්ස, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ පෙන්눔 කර ඊට දින කිහිපයකට පසු පෙනහළු වලට ආසාදනය වීම සිදු වුණා. නමුත් සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ නව ප්‍රභේදයේ ආසාදනය වී ඇති බොහෝ පිරිසකගේ රෝග ලක්ෂණ පෙන්눔 කර ඇත්තේ ඔවුන් නියුමෝනියා තත්ත්වයට ගොදුරු වීමෙන් පසුව බවයි. අපිට පහුගිය ප්‍රභේදයක් එක්ක තිබුණේ 100%ක් විතර තමයි රෝග ලක්ෂණ පහළ වුණේ. ඒකිනුත් 105ක් විතර තමයි ICU වලට දාන්න ඕනේ. ඒකට පොඩි ප්‍රමාණයකට තමයි ඔක්සිජන් ඕන උනේ. නමුත් දැන් කාලේ මේ ඉතින ප්‍රභේදයක් එක්ක විතාමත් වේගෙන් සමහර ආයන්ට දැන් අපි හිතනවා හැමෝටම සෝත්‍රෝට් එකක් නැත්නම් උගුරේ කැක්කුමක් ඇවිල්ලා, කැස්සක් ඇවිල්ලා උණක් ඒ කියලා. නමුත් සමහර වෙලාවට ආසාදනය ඉතාමත් තීව්‍ර නම් මේ උගුරේ කැක්කුම මුකුත් නැතුව කෙලින්ම නියුමෝනියා තත්ත්වයටපත් වෙනවා. එතකොට රෝගියා එන්නේ අපිට හුස්ම ගන්න බැරි වෙලාම. ඊට පස්සේ ඒකට ඇතිතරම් අපිට දැඩි සත්කාර ඒකකයක ඇඳක් හොයාගන්න කල් දුන්නේ නැත්නම් රෝගියා රෝහලට එන්න පරක් වුණා නම් එහෙම අපිට ඒ අවශ්‍ය දේවල් කරන්න පහසුකම් නැති වෙලා ඒක නිසාම කෙනෙක් ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන්. එමෙන්ම තරුණ පිරිසට ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවට මේ වන විට හඳුනාගෙන ඇති නව ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයේ පැතිරගේ ප්‍රභේදයට සමානකමක් දක්වනවා. නව වෛරස් ප්‍රභේදයේ ජාන පෙළගැස්ම නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා අපිට තවත් දින කිහිපයක් ගත වන බවයි දැනුම් දීලා තියෙන්නේ. ප්‍රභේද හඳුනා ගැනීමේ පරීක්ෂණ කිසිවක් කරලා නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ. අදටත් ශ්‍රී ජයවර්ධනපුර රසායනාගාරය මත යැපෙනවා. තාම මේ පරීක්ෂණ ආරම්භ කරලා නැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වගේ විශාල ආයතන නඩත්තු කරනවා. 80ක් විතර විශේෂඥ වෛද්‍යවරු විතරක් ඉන්නවා. එතකොට මේ ආයතනය සුදුවලියෙක් විදිහට නඩත්තු කරලා අර කුඩා ජයවර්ධනපුර රසායනාගාරය මත රට පතිත කිරීම කියන එකත් සෞඛ්‍ය අමාත්‍යාංශය කරන බරපතල වැරදක්. කොවිඩ් ගෝලීය වසංගතය මේ වන විට වඩා දරුණු වී තිබෙනවා. ඒ දිනක් තුල වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ සනිටුහන් වීමත් සමගයි. වසංගතයේ උපරිම පීඩාවට පත්ව සිටින්නේ ඉන්දියාවයි. ගෙවුණු පැය 24 තුළ ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 8,94,099ක් වාර්තා වී තිබූ අතර එය එතෙක් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වෙනවා. ඉන් වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබුණේ ඉන්දියාවෙන්. ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් 3,45,147ක් එරටින් වාර්තා වී තිබුණේ අඛණ්ඩව තුන්වන දිනටත් ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවමින්. ගෙවුණු සතියේදී ලෝකයේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් 28%ක්ම ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මීට සති 6කට පෙර ආතුව ඉන්දියා සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූ පරිදිම ඉන්දියාව දැන් කොවිඩ් වසංගතයේ අතිශය මාරාන්තික මාවතක් කරා එළඹ සිටිනවා. වර්තමානයේ වන විට ඉන්දියාව මුහුණ දී සිටින භයානක තත්ත්වය ගැන දැන් එරට දේශපාලන අධිකාරියට එල්ල වී ඇත්තේ ප්‍රබල චෝදනාවක්. දේශපාලන බලය ඉල්ලා පසුගිය කාලයේදී රට පුරා දහස් ගණනින් රැස් කර මැතිවරණ රැලි පැවැත්වූ අගමැති නරේන්ද්‍ර මෝදි පවා ඒ සමගින් දැඩි ජනතා අප්‍රසාදයට පත්ව සිටින බව නොරහසක්. ජනතාව තමන් තුළ වූ බලවත් අප්‍රසාදය සමාජ මාධ්‍ය ඔස්සේ එළිදක්වන්නේ #මෝදි ඉල්ලා අස්වෙන්න, සුපිරි පතුරවන්නා මෝදි සහ ඉන්දියාව අසාර්ථක කළේ කවුද වැනි ප්‍රශ්න සටහන් තබමි. ගෙවුණු කාල සීමාවේදී කොවිඩ් එන්නත්කරණයේදී ඉන්දියාව අත්කරගත් සාර්ථකත්වයෙන් ප්‍රමෝදයට පත්ව සිටි අගමැතිවරයාට දැන් ජනතාවගේ දැඩි විරෝධී ආකල්ප හමුවේ කොවිඩ් සීමා දැඩි කිරීමේ තීන්දුව කරා එළඹීමට සිදුව තිබෙනවා. මේ ඉන්දියාවේ රෝහල් ඉදිරිපිට පවතින අසීරු තත්වය බටහිර මාධ්‍ය වාර්තා කළ ආකාරයයි. And we've seen, well, half a dozen people die in front of us outside here. मेरी मिसेज है अंदर, डॉक्टर ने कहा कि ऊपर आ जाओ, साइन कर दो, यहाँ से ठीक होकर कोई नहीं जा रहा। मेरे सामने कम से कम 7-8 मौतें तो बिना ऑक्सीजन की हुई हैं। कोई इन्फॉर्मेशन नहीं मिलती कि स्टेटस क्या है मरीज का। आप फिर यहाँ पे कुछ थोड़ा देर रहे, आप खुद देखेंगे यहाँ पे लाशें ही निकलती नजर आएंगी। आप बैक साइड जाओ और भी बुरा हाल है। මහාරාෂ්ට්‍රයේ රෝහලක ඇති වූ ඔක්සිජන් හිඟයකින් අසාධ්‍යව එහි ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් 20 දෙනෙකු මිය ගියේ ඊයේ දිනේදී. රටේ පවතින ඔක්සිජන් හිඟය සම්පූර්ණ කිරීම සඳහා ඔක්සිජන් පිර වූ දැවැන්ත ටැංකි 4ක් සිංගප්පූරුවේ සිට ගුවනින් ගෙන ඒමට ඉන්දියාව අද පියවර ගත්තා. කොවිඩ් වැළඳී අසාධ්‍ය තත්ත්වයට පත් පුද්ගලයෙකුට ප්‍රතිකාර ලබා දීමට දිල්ලියේ රෝහල් කාර්ය මණ්ඩලය ගන්නා උත්සාහයයි මේ.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර දීමෙන් වෙහෙසටපත් නවක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිරිමත් කිරීමට ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ගන්නා උත්සාහයක්ද විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. We are running out of oxygen. The whole country is running out of oxygen, okay? The city is, we are, everybody is, okay? So please focus on that, please. You are doing a fantastic job otherwise, okay? Please. The government in some ways failed in estimating what was going to happen, the needs that would arise if the numbers started rising. There was a sense of preparation in the earlier surge which seemed to have disappeared in between. And they did things which was totally unacceptable, allowing large, huge gatherings, which is totally unacceptable. They believed that we had vanquished the virus. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 14 කෝටි 63 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ සිදු වූ මරණ 14150 සමග ලෝපුරා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ 31 ලක්ෂයකට අධිකයි. නව මුහුණුවරකින් හඳුන්වා දුන් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මාස දෙකක් ඇතුළත ගෑස් හිඟයක් ඇති නොවන පරිදි වෙළඳපොළින් ඉවත් කර ගැනීමට පියවර ගන්නා ලෙස අදාළ සමාගමට උපදෙස් දුන් බව සමෝපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ ගෑස් සිලින්ඩරයේ බර අඩු කරමින් උපායශීලීව ගෑස් මිල ඉහළ දමා ඇති බවට පාර්ශව රැසකින් චෝදනා එල්ල වූ පසුබිමකයි. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාමත් සමග මෙරට ගෑස් මිල ඉහළ නංවන ලෙස එම සමාගම් මාස කිහිපයක් මුළුල්ලේ ඉල්ලීම් සිදු කළද ඊට රජයේ අවසරය හිමි නොවූ පසුබිමක ලිට්‍රෝ ගෑස් සමාගම නව මුහුණුවරකින් යුත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. මෙතෙක් කිලෝග්‍රෑම් වලින් දක්වා තිබූ ගෑස් සිලින්ඩරයේ වෙනුවට නව සිලින්ඩරයේ ධාරිතාව දක්වා තිබෙන්නේ ලීටර් වලින්. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත සිලින්ඩරයක් මෙම නව මුහුණුවරකින් හඳුන්වා දීමේදී සඳහන් කර ඇත්තේ ලීටර 18ක ගෑස් සිලින්ඩරයක් ලෙසයි. එමෙන්ම නව නිෂ්පාදනයක් වෙළඳපළට නිකුත් කිරීමට ඕනෑම සමාගමකට අවසර හිමි වුණද අදාළ නිෂ්පාදනයේ නියමිත පරිදි බර සඳහන් නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් නීතියට පටහැනි බවයි පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දෙන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වෙනදා ලීටර් 25ක් තිබිච්ච එක අඩු කරලා ලීටර් 18කට එම සිලින්ඩරයම මාකට් එකට නිකුත් කරලා තියෙනවා. පාරිභෝගිකයව නොමග යවෙන වැඩක් මේ කරලා තියෙනවා. හඳුන්වා දෙන එකක් නම් එක්ක වෙන පාටක් වෙන්න ඕන, වෙන සයිස් එකක් වෙන්න ඕන. එහෙම මොකක්වත් නැතුව ලිට්‍රෝ ආයතනය මේ කරපු වැඩේ වැරදි වැඩක් හැටියට අපි දකිනවා. මොකද 12.5 මකනවා මේක. පාරිභෝගික අධිකාරියේ ඇක්ට් එකට අනුව ලේබලයක් එහෙම මකන්න බෑ. ඒ අනුව උපරිම සිල්ලර මිල රුපියල් 1495ක් වූ වෙළඳපොලේ පවතින ගෘහස්ත කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය වෙනුවට නව මුහුණුවරකින් හඳුන්වා දුන් ගෑස් සිලින්ඩරය රුපියල් 1395ක මිලකට අලෙවි කරනු ලබන්නේ රුපියල් 100ක මිල අඩු කිරීමක් පාරිභෝගිකයා වෙත ලබා දෙමින්. කෙසේ වුවද කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයට සාපේක්ෂව නව මුහුණුවරකින් හඳුන්වා දුන් ගෑස් සිලින්ඩරය කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 900ක අඩු බරකින් යුක්තයි. මීට පෙර ගෑස් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 119.6ක මුදලක් අය කළද නව මුහුණුවරකින් හඳුන්වා දුන් ගෑස් සිලින්ඩරයක ගෑස් කිලෝග්‍රෑම් එකක් සඳහා පාරිභෝගිකයාට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් 145.31ක්. ඒ අනුව ගෑස් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 25.71ක මුදලක් වැඩිපුර අය කර ඇති අතර පෙර තිබූ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් නව ඒකක මිල යටතේ පුද්ගලයෙකු අද මිලදී ගන්නේ නම් ඔහුට ඒ සඳහා රුපියල් 321.40ක වැඩිපුර මුදලක් වැය කිරීමට සිදුවනවා. අපි මාසයක් විතර ගෙදර පාවිච්චි කරා නම් ඒක දවස් 15ක් 20ක් අතර පාවිච්චි වෙන පරිමාවකට තමයි හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපේ පොකට් එකට අවාසි. ලීටර් 18 මං කිරලා බැලුවාම කිලෝ 9මාරයි තියෙන්නේ. 100ක් අඩුවේ කිලෝ 3ක් අඩු. දැන් රුපියල් 100ක් අඩු වුණාට වැඩක් නැහැ. අපිට මේ පාඩු වෙන්නේ මේක. මාසයක් පාවිච්චි කරන්න බෑනේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව උපායශීලී ලෙස ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳව එල්ලවන චෝදනාවලට විශේෂ භාර අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ලිට්‍රෝ සමාගමට අපි දැනුවත් කිරීම කළා. දැන් හෙට ඉඳන් අපි මාසයක් දෙකක් අපි කල් දෙනවා මේ නව හඳුනා දීම තුළ. ඒ වගේ මේ කාල සීමාව තුළදී මේ සියල්ලක්ම නිවැරදි කරගත යුතුයි අදාළ සමාගම විසින්. එයාලා කියනවා ඉදිරි අවුරුදු 5 තුළ නල මගින් නිවාසවලට ගෑස් ලබා දීම තමයි සිද්ධ කරන්නේ. එතකොට කිලෝ වශයෙන් දෙන්න බෑ. එතකොට දෙන්න වෙන්නේ වතුර මීටර වගේ ලීටරේ වගේ ලීටර කියලා. මේ පාරිභෝගිකයන්ම නෙමෙයිද මේ නොමග යවන්න හදන්නේ ඒගොල්ලෝ. නමුත් නව අත්හදා බැලීමකට අවස්ථාව දෙන්න ඕන කියලා නීතියක් තියෙනවා. හැබැයි නව හඳුන්වා දීමක් කියලා නම් තමයි සමාගමට ඕන දේ කරන්න බැහැ. අපි ඒක නිවැරදි කිරීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කරලා තියෙනවා.